ඉන්නවා අබුඩාබි වල අපේ සේවය සම්බන්ධව සිටින ලක්ෂිතාවිත් එක්ක ඉන්නවා. අපි ආදරෙන් පිළිගන්නවා. ලබන සතිය ලබන ඉරිදා අපි විශ්වාස කරනවා අදතු ක්‍රියාවක් කරන්න අපි ඒක වෙනම කතා කරමු. සම්බන්ධ වෙනවා මේ වෙලාවේ. අපි කියමු ඊසාවලිය 37 ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරමින් දේශෙහි වාසය කරමින් විශ්වාසකම අනුව යවන ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත් වෙවන උන්වහන්සේද තාගේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන සේක. තාගේ මාර්ගය ස්වාමීන්ට බාර දෙන උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව උන්වහන්සේ එය ඉෂ්ට කරන සේක. උන්වහන්සේ තාගේ ධර්මිෂ්ඨකම එළියමෙන්ද තාගේ යුක්තිය මත්දහනමෙන්ද නික්මුවන සේක. මේ කියනවා ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කොට යහපත් දේ කරන්න. දැන් ඔක කිව්වහම අපිට ඕක විතරක් කියවුවොත් අපිට තේරෙන්නේ දෙවියන් වහන්සේව විශ්වාස කරගෙන අපි යහපත් දේ කරමු කියන එක නේ. ඊට වැඩිය ගැඹුරු දෙයක් මෙතන ඇතුලේ තියෙනවා. මොකද ඊළඟ පදේ කියනවා ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීති වෙන්න. එහෙම තියෙනවා. ස්වාමීන් කෙරෙහි ප්‍රීති වෙන්න. ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීති වෙන්න උන්වහන්සේ ඔබගේ හදවතේ ආශාවන් ඉෂ්ට කරන්නේ. හරි. ඉස්සර පදේ කිව්වා ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. විශ්වාස කරන්න. එහෙම කරලා මොකද කරන්න කිව්වේ? යහපත් ක්‍රියා. අප්‍රිය. ඊළඟට කියනවා ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීති වෙන්න. හරි. එහෙම වුණාම උන්වහන්සේ නුඹගේ හදවතේ ආශාව ඉෂ්ට කරනවා. හරි. ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරලා නිකන් ඉන්න විශ්වාස කරනවාදී යහපත් ක්‍රියා කරන්න. හරිද? ඒ වගේම කියනවා ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීති වෙන්න. දැන් ප්‍රීති වෙනවා කියන්නේ මොකද්ද? මොනවාද සම්බෝධනය? කොහොමද? ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීති වෙනකොට මොකද වෙන්නේ? අපිට නිකන් ඉන්න බෑ උඩ පැලෙනවා. අර මෙතන ගීතිකා කියනකොට ඕගොල්ලෝ උඩ පැනන නේද? නක්ම ඔය මෙතන ගීතිකා කියනකොට කට්ටිය උඩ පැන නේද? ඒගොල්ලෝ ෂේප් කරගන්න හදන්නේ දැක්කේ නැහැ. කට්ටිය අපුඩි ගහන්නෙත් නැහැ සමහර වෙලාවට. ඒ එච්චරක ප්‍රීතිය. ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීති වෙන්න එවිට ඔබගේ හදවතේ ආශාවන් වහන්සේ ඉෂ්ට කරනවා. අපි මොකද කියන්නේ? හදවතේ ආශාවන් ඉෂ්ට කරොත් මම ප්‍රීති වෙනවා. දෙන්නේ කොරමඟ වලින් නපලේ ඒ කියන්නේ ලෝකෙට මේ කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීති වෙන්න එවිට උන්වහන්සේ ඔබගේ හදවතේ ආශාවන් ඉෂ්ට කරනවා. ඇයි මම ස්වාමීන් වහන්සේව විශ්වාස කරන්න. මේක දැන් ඉස්සෙල්ලා තියෙන පද දෙකක්. මම ඕකට දුන්න ප්‍රශ්න නෙවෙයි. දැන් කියන්නේ එකයි දෙක. නපුර කරන්න නිසා කල නොකිරෙව. අධර්මිෂ්ඨකම් කරන්නට ඊර්ෂ්‍යා නොකරව. අතිසාර ඕහු තෘණමෙන් වහාම කබනු ලබන්නෝය. දීපාලාමෙන් ගිලෙන්නෝය.
විදියට ජීවත් වෙන අය අනේ අපිට වෙනවා හොඳට ඉන්නවා වගේ. ඒ නිසා මොකද වෙන්නේ? අපිට කලකිරෙනවා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ දන්නේ මොකොත් නැහැ. කරන තරමක් කරන්නේ කුපාඩි. හැබැයි ඔය යන්නේ හොඳට. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න කිව්වේ ඒකයි. ඇයි දන්නවද? ඒගොල්ලෝ අසාධාරණකම් කරාට ඒගොල්ලෝ අයුක්තියෙන් දියුණු වුණාට ඒගොල්ලෝ මොනවද? කන කොළ වගේ කපලා ඉන්නවා. ඒක తాවකාලිකයි. අසාධාරණයෙන් අයුක්තියෙන් මේ දේවල් කරගෙන ඉදිරියට යනකොට අපිට පේනවා ඒගොල්ලෝ දියුණු වෙනවා වගේ. හැබැයි ඒක తాවකාලිකයි. දෙවියන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරලා ඒ නිසා මොකද කරන්න කියන්නේ? ටිකින් දිගටම යහපත් දේම කරන්න. ඒගොල්ලෝ අනුගමනය කරන්න යන්න එපා. විශ්වාස කරන්න ස්වාමීන් වහන්සේව. ස්වාමීන් වහන්සේව විශ්වාස කරන්න. යහපත් ක්‍රියා කරන්න. වහන්සේ කෙරෙහි ප්‍රීති වෙනවා. වහන්සේ කෙරෙහි අපි ප්‍රීති වෙනවා ලැබෙන්න ඉස්සන්. අපිට ෂුවර් නැත්තම් ඉතිවෙන්නේ. ප්‍රශ්නයක් තියෙනකොට අපිට බාධකයක් පීඩාවක් තියෙනකොට අපිට ප්‍රීති වෙන්න පුළුවන් දෙවියන් වහන්සේව අපිට ෂුවර් නම් කරා. අපේ භාෂාවෙන් ප්‍රශ්නයක් පීඩාවක් ආව අපිට අනිවාර්යෙන් දුකක් ඇති වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඊළඟ මොහොත අපි කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ සියල්ල කරා. ඒ නිසා මම වහන්සේ තුල ප්‍රීති වෙනවා කියලා මම තීරණයක් ගන්නවා. ඇයි ඒ? මම දෙවියන් වහන්සේ ෂුවර්. වහන්සේ කවදාවත් මාව අතාරින්නේ නැහැ කියලා මම දන්නවා. ඒ නිසා මම වහන්සේ තුල ප්‍රීති වෙනවා. එහෙම ප්‍රීති වෙනකොට මොකද වෙන්නේ? අපේ හදවතේ ආශාව වහන්සේ. ලෝකේ ක්‍රමයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ විදියට තමයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. ලෝක ක්‍රමය තමයි ලැබුණාම ප්‍රීති වෙනවා. දෙවියන් වහන්සේ ක්‍රමය ලැබෙන්නේ ඉස්සර ප්‍රීති වෙනවා. ප්‍රීති වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබගේ මාර්ගය වහන්සේට බාර කරන්න. ඒක නෙමෙයි. වසන් බලන්න. තාගේ මාර්ගය ස්වාමීන්ගේ මාර්ගය. තාගේ මාර්ගය ස්වාමීන් වහන්සේට බාර දෙනවා යාසයි දෝෂ. ඒ විලිම දේවා. අපේ අතත් ඒක අයගේ භාෂාව කියනවා. සමහර වෙලාවට උත්තර කිව්වත් සමහරට තේරෙන්නේ නැහැ. අපගේ මාර්ග දෙවියන් වහන්සේට බාර දෙන්න. ඒක අපි යම් කිසි දෙයකින් ගොඩ එන්න, යම් කිසි දෙයකින් එළියට එන්න විවිධ මාර්ග හොයන. ජීවත් වෙන්නත් මාර්ග හොයන. හරිද? ඊළඟ ප්‍රශ්නයක් ආවම ඒක විසඳ ගන්නත් මාර්ග අපි හොයනවා. ඒ කියන්නේ මොකද්ද? අපගේ සියලු මාර්ග සියලු දේ දෙවියන් වහන්සේට බාර දෙන්න. යන්න ලේසි නෙවෙයි. ආවෙන්න ලේසි. මොකක් හරි වුණාම කරන්න ගියාම තමයි
අසාධාරණකම් කරනවා ඔබ සාධාරණයි කරනවා. සමහර වෙලාවට අපිට හිතෙනවා අයුක්තිය ජයගත්තා දෝ කියලා. නුඹගේ ධර්මිෂ්ඨකම දවාලේ එළිය වගේ. ඒ කියන්නේ කාටවත් හැංගෙන්න බෑ. හැමෝටම පේනවා. දෙවියන් වහන්සේ අපගේ යුක්තිය ඉෂ්ට කරනකොට මුළු ලෝකෙටම ඒක පේනවා. හැබැයි ඒක වෙන්න නම් අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න ඕනේ. උන්වහන්සේ කෙරෙහි විතරක් විශ්වාස කරන්න. අපි සමහර වෙලාවට කරන දේ තියෙනවා මොකද දන්නවද? මේක කරන ගමන් මෙහෙම පොඩි පොඩි ෂෝට් කට් එකක් දාන්න හදනවා. අර ඒ මේ දෙවියන්වහන්සේ තමයි තමයි පාස්ටර් දෙවසම කොහොම කරන්නේ? බලනකොට මෙහෙම පොඩි පොඩි ඩීල් එකක් දෙන්නත් දානවා. it's sure මොකද ඉන්නේ මේකේ ඒක පොඩි සිකියුරිටි එකක් තියාගන්න. plan B plan B වෙලාවත් විශ්වම අක්කාරවල දෙකට යනකොට plan B ස්වාමීන් කෙරෙහි රඳා ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුවා. ස්වාමීන් කෙරෙහි රඳා ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුවා. rest in the Lord. Rest in the Lord. ස්වාමීන් වහන්සේ තුල සහනය rest එක විවේක rest එක අපිට ප්‍රශ්නයක් restless way. Restless. ස්වාමීන් වහන්සේ තුල rest. විවේකීව සිටින. rest in the Lord. ඒ වගේම උන්වහන්සේ කෙරෙහි ඉවසීමෙන් ඉන්න. ඉවසන්න කියලා කියනවා. අපිට ප්‍රශ්නයක් වුණාම අපිට ඉක්මනටම ඒකට උත්තරය එන්නේ නැද්ද? ඉක්මනට ඕනේ. දෙවියන් වහන්සේ ප්‍රශ්න තුලින් අපි වහනවා. මොකද දෙවියන් වහන්සේ කෙරෙහිම මම ඉන්නවාද බලාගෙන නැත්තම් මෙතන හරියන්නේ අතන කරපාස්ට ලේකරම එනෝයින්ටින් වැඩි ගියාගේ ඒ නිසා මම මේ පාස්ට කරනවා. ඒ පාස්ට කියනවා ඔබම දෙගිඩියාවේ හිත යනවා නම් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ තව කාලයක් තියෙනවා. ඒක බලන්න මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ කෙරෙහි නම් මම විශ්වාස කරන්නේ. උන්වහන්සේ කෙරෙහි විතරක් විශ්වාස කරගෙන ස්ථිරව සිටින්න. ඉවසීමෙන් බලා සිටින්න. එළිය මොකද වෙන්නේ? තමාගේ මාර්ගයේ දියුණුවන්නාද හපුරු ප්‍රයෝග ඉෂ්ට කරගන්නාද නිසා කල නොකිරෙව. තරහෙන් වැළකී උදහස අත්හැරුව කල නොකිරෙව. එයින් හටගන්නේ අපුරු ක්‍රියා පමණක්ය.
අහුනොත් වෙන්නේ ඔබට හානියක් විතරයි. වැරද්දක් විතරයි. නවනි පදේ. මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිදුනු ලබන්නේය. නමුත් ස්වාමීන් කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුම කරගන්නවා. අපි මේ උත්සාහ කරන්නේ නැත්නම් අපි ඉල්ලන්නේ මොකද්ද? ගේයක් ගැන එක්කම චූටි මොකක් හරි ගැන. දෙවියන් වහන්සේ සැලසුම් කරලා තියෙන්නේ මොකද්ද? දේශය අපිට උරුම කරලා දෙන්න. ආපිනේ කලකිරෙනවා මේ චුට්ටි මොකක් හරි සොච්චමක් නැතුණා කියන. දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටින්නා මොකද්ද වෙන්නේ? අර චුට්ටි දේ විතරක් නෙමෙයි දේශය උරුම කරගන්න යනවා. මන්ද එහෙම වුණාම තමයි දෙවියන් වහන්සේගේ නාමය උසස් වෙන්නේ. අපි හිතන්නේ අපිට තේරෙන්නේ අපේ සීමා මනසට පොඩ්ඩක් දාලා තියෙනවා. ඒක එච්චරයි. දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටින දේශය උරුම කරගන්න. දහමින් පරිදි. මදකලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය. ඔබ ඔහුගේ ස්ථානය පරීක්ෂා කර බලන්නේය. ඔහු සම්පන්න වන්නේය. නපුරු කරන කෙනා ගැන කරදර වෙන්න එපා. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ යන්නේ බලන්න. අපි යාව විනිශ්චය කරන්න යන්න ඕනෙත් නැහැ. අපි යා ගැන චෝදනා කරන්න යන්න ඕනෙත් නැහැ. විවේචනය කරන්න යන්න ඕනෙත් නැහැ. එයාගේ දේ යට කරගෙන යන්න ඉඩ දෙන්න. ඔයගොල්ලෝ දන්නවද රාසා? දෙවියන් වහන්සේ නපුරු කරන මිනිසා අපට තව ඒක කරන්න අවශ්‍ය වෙන්නේ සමය. කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධ කරනු ලබාවා. මොකද කිය අධර්මිෂ්ඨකම් කරන්න මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. දිගටම අධර්මිෂ්ඨකම් කරත්වා. අපවිත්‍ර තැනැත්තා දිගින් දිගටම අපවිත්‍රකම් ඒගොල්ලෝ ගැන අපිට කරදර වෙන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ ඒගොල්ලෝ ගැන බලාගන්න. අපිට දෙවියන් වහන්සේ කෙරෙහි බලාගෙන, උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරගෙන, උන්වහන්සේ තුල ප්‍රීති වෙන්න. එවිට දෙවියන් වහන්සේ අපගේ සියලු අවශ්‍යතාවයන් විතරක් නෙමෙයි අපගේ හදවතේ ආශාවන් උන්වහන්සේ ඉෂ්ට කරන්න යනවා. උන්වහන්සේ ඉෂ්ට කරන්න යනවා.
අද ලෝකේ බොහෝ දෙනෙක් දියුණු වෙන්නේ දෙවියන් වහන්සේගේ මාර්ගයේ නෙමෙයි. ඔවුන් සඵලවත් වෙන්නේ අධර්මිෂ්ඨ ලෙස. මම අර හැමදාම කියනවා වගේ අපිට ක්‍රිස්තියානි අයටත් උගන්වලා තියෙනවා සඵලත්වයේ සුභාරංචියක් දීලා තියෙනවා. ඒක නිසා අපගේ මානසිකත්වයක් හදලා තියෙනවා අපිත් සඵලවත් විය යුතුයි ඒ වගේ කියලා. ඒක නිසා තමයි ඒක පාස්ටර් කෙනෙක් කියලා තියෙන්නේ ක්‍රිස්තියානි කෙනෙකුට අනිවාර්යයෙන්ම කාර් එකක් තියෙන්න ඕනේ ඇලියොන් එකකට වැඩිය උඩ එකක් තියෙන්න ඕනේ නැත්නම් එයාගේ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. මිනිස්සු මොකද කරන්නේ ඉතින්? මොනවා හරි කරලා ඇලියොන් එකක් ගන්න යනවා. ඒ ඇලියොන් එකකට පල්ලෙහා තිබුණොත් ඒකත් සඵලත්වය නෙමෙයි. පාවුලුතුමා සඵලත්වේ නැහැ. පාවුලුතුමා ක්‍රිස්තියානි නෙමෙයි එතකොට. ඇලියොන් තිබුණේ නැහැ. අස්සකරත්තයක්වත් තිබුණේ නැහැ මං හිතන්නේ. දැන් ඒ මානසිකත්වයේ තියෙන නිසා මොකද වෙන්නේ? නපුරු කෙනා දිහා නැත්තම් පොහොසත් කෙනා දිහා බලාගෙන ක්‍රිස්තියානි කෙනා උත්සාහ කරනවා එතනට යන්න. දෙවියන් වහන්සේව පාවිච්චි කරලා. දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ නේ ඉතින් ඇලියොන්. ඉතින් මොකද කරන්නේ? කොහෙන් හරි මොනා හරි කරලා ඇලියොන් එක ගන්න try කරනවා. නපුරු කෙනා දිහා බලාගෙන. නපුරු කෙනා මොකද කරන්නේ? සඵලවත් වෙනවා. අපිට කරගන්න බෑ. මොකද අපිට එක කකුලක් මෙහෙනේ. එයා කරන ඔක්කොම දේවල් අපිට කරන්නත් බෑ. එක කකුලක් මෙහෙ, එක කකුලක් මෙහෙ. අපි අතරමං. මගේ සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ අපි කැඳවලා තියෙන්නේ මේ ලෝකයට ආලෝකයක් වෙන්න. මේ ලෝකේ ක්‍රමයක් එක්ක යන්න නෙමෙයි. මම අද කියන්න උත්සාහ කරන්නේ මොකක්ද දන්නවද? අපේ මාර්ගය, අපේ ක්‍රියාව, අපගේ මුළු යැපීම දෙවියන් වහන්සේ කෙරෙහි අපි සම්පූර්ණ ලෙස තිබ්බොත්, දෙවියන් වහන්සේ කෙරෙහි විතරක් තිබ්බොත්, ඔබ දන්නවද දෙවියන් වහන්සේ අපේ සියලු මාර්ග සඵලවත් කරනවා. එයාට පුළුවන් විදිහට විතරක් නෙමෙයි එයාගේ කාලයේදී දෙවියන් වහන්සේගේ ක්‍රමයට. හැබැයි ඒ ක්‍රමය අපේ ක්‍රමය නෙමෙයි. ලෝකේ ක්‍රමයක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ක්‍රමය අපේ ක්‍රමයට වඩා උසස්. ස්වර්ගය තියෙන්නේ පොළවට වඩා ඉහළින් වාගේම උන්වහන්සේගේ මාර්ගයත් අපේ මාර්ගයට වඩා උසස්. සමහර වෙලාවට අපිට තේරෙන්නේ වෙන දේවල් ගැන. අපි දන්නේ ඇයි මේ දේවල් සිද්ධ වෙන්නේ අපේ ජීවිතේ. අපි දන්නේ ඇයි මේක මට සිද්ධ වෙන්නේ කියලා. හැබැයි උන්වහන්සේ සියල්ල දන්නවා. ඒක නිසා තමයි කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. මොන දේ ඔබගේ ජීවිතේ සිද්ධ වුණත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. ඔබගේ මාර්ගය දෙවියන් වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ ළඟ විවේක ගන්න. යේසුස් වහන්සේ බෙතානියට ආවහම සුපුරුදු පරිදි ලාසරස්ගේ ගෙදරට ගියා. හැම වෙලාවෙම උන්වහන්සේ බෙතානියට ආවම එහෙ තමයි යන්නේ. ලාසරස්ගේ ගෙදරට ගියාම මරියා දුවගෙන ඇවිල්ලා යේසුස් වහන්සේ වාඩි වෙලා ඉන තැන වාඩි වුණා කකුල් දෙක ගාව. ඇයි? යේසුස් වහන්සේගෙන් පිට වෙන හැම වචනයක්ම යාට අල්ල ගන්න ඕන නිසා.
සහෝදරිය මාතා රෙස්ලස් වුණා. යහපත් දෙයකට ප්‍රශ්නයක් ඇති වෙලා පීඩාවක් ඇති වෙලා නෙමෙයි. මොකද්ද? යේසුස් වහන්සේ ඇවිල්ලා කට්ටියක් ඇවිල්ලා ගෝලයෝ ටික ඇවිල්ලා පේතෘස් ඇවිල්ලා මතෙව් ඇවිල්ලා කට්ටියම ඇවිල්ලා තේ එකක් දෙන්න ඕනේ කෑම ටිකක් හදන්න ඕනේ කලබල වුණා. වටපිට බලනකොට මරියා නැහැ. නංගි නැහැ මිසින්. බලනකොට ඇවිල්ලා බලනකොට යා හොඳට වාඩි වෙලා ෆුල් රෙස්ට් එකේ ඉන්නවා යේසුස් වහන්සේ ගාව. මාතා කම්ප්ලේන් කරනවා යේසුස් වහන්සේට. ස්වාමීනි බලන්නකෝ. මෙයා හරිය කෙනෙක් නේ. මෙයා බලන්න මට උදව් කරන්නේ නැතුව මේක හරිද මං අහන්නේ. මම නිකන් මහන්සි වෙලා වැඩ කරලා ඔක්කොම කරන්නේ. එයා එතන වාඩිලා ඒක හරිද ස්වාමීනි? එහෙම තමයි ඇහුවේ. යේසුස් වහන්සේ කියනවා මාතා ඔයා ගොඩාක් දේවල් ගැන නිකං කලබල වෙනවා. මරියා හොයාගෙන තියනවා අවශ්‍ය දේ මොකද්ද කියලා. ඒක මම යාගෙන් අයින් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ තුල රෙස්ට් එක කියන්නේ යන්නේ ඒක. යේසුස් වහන්සේ තුල රෙස්ට් එක කියලා කියන්නේ ඒක. විවේකය. අපේ තියෙන මානසිකත්වය නිසා අපි බොහෝ විට කලකිරෙනවා කලබල වෙනවා නේද? නමුත් අපි යේසුස් වහන්සේ තුල රෙස්ට් එකකට ඇතුල් වෙලා තියෙනවා. හේබ්‍රු පොතට පොඩ්ඩක් පෙරලමු. හේබ්‍රු 4 හේබ්‍රු 4:1 කියවන්න. එබැවින් උන්වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඇතුල් වීමේ පොරොන්දුවක් ඉතුරුව තිබෙද්දීත් නුඹලාගෙන් යමෙකුට ඊට පැමිණෙන්න බැරි වූ බැව් පෙනේදෝ කියා බය වෙමු. පොඩ හරි. මොකද උන්වහන්සේගේ විශ්‍රාම ස්ථානය. ඒක මොකද මොකද මේ විශ්‍රාම ස්ථාන. රෙස්ට් හවුස් එක. රෙස්ට් නේ. උන්වහන්සේගේ විවේකයට අතුල් වෙන්න පොරොන්දුවක් තියෙනවා. කොයි වෙලාවද උන්වහන්සේ ඒක දුන්නේ? යේසුස් වහන්සේ කිව්වා වෙහෙසවන බර උසුලන සෙනගනි මා වෙතට එන්න මම නුඹලාට සහනෙ නෙමෙයි රෙස්ට් එක. I will give you rest. මම නුඹලාට සහනය රෙස්ට් එක දෙනවා. විවේකය දෙනවා. රෙස්ට් එක දෙනවා. ඒ කියන්නේ මොකද්ද? කලබල වෙන්න එපා. ඔබගේ ප්‍රශ්න ගැන කරදර වෙන්න එපා. කන්නේ මොනවාද? අඳින්නේ මොනවාද? අරක ගෙවන්නේ කොහමද? අර බිල ගෙවන්නේ කොහමද? මේක කරන්නේ කොහමද? කලබල වෙන්න එපා. දෙවියන් වහන්සේ දන්නවා නුඹලාට ඒවා අවශ්‍යයි කියලා. රෙස්ට්. නේ? දැන් ඕගොල්ලෝ හිතනවා එයා නම් කියයි එතනටලා රෙස්ට් කරන්න කියලා. හරියට කණ්ඩ දෙනවා වගේ අපිට නේ. අපිට කරන්න තියෙන වැඩේ අපි කරන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ ඒකනේ මම මේ කියන්නේ. රෙස්ට් එක මොකටද දන්නවද? මනසට. කලකිරෙන්න එපා. අධෛර්ය වෙන්න එපා.
ශරීරයෙන් වෙහෙස වෙන්න ඕනේ අපි දේවල් කරන්න. මනස සාමකාමීව තියාගන්න. රෙස්ට් එකේ තියාගන්න. ඒ රෙස්ට් එක එන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරනවා නම් විතරයි. මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේ දෙ කරනවා. ඒ නිසා මම රෙස්ට් එකේ ඉන්නවා. හැබැයි මම වෙහෙසිලා වැඩ කරනවා මගේ කරන්න ඕන දේවල්. මෙතන මම රෙස්ට් එකේ. එතකොට මොකද වෙන්නේ? අපිට හොඳට රැට නිින්ද යනවා. දෙවියන් වහන්සේ කියනවා ගීතාවලියේ මාගේ දරුවන්ට මම සුව නිින්දක් දෙනවා කියලා. ඇයි දන්නවද? අපිට රෙස්ට් කරන්න පුළුවන්. මම දන්නවා මගේ මොනවා තිබුණත් දෙවියන් වහන්සේ සියල්ල බලා ගන්නවා. මම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. මම උන්වහන්සේ ළඟ විවේක ගන්නවා. අපිට පුළුවන් වෙන්න ඕනේ අන්න එතනට එන්න. ඔයගොල්ලෝ දන්නවද ලෝකේ පොහොසත්යයි කියන ප්‍රසිද්ධයයි කියන අය සමහර වෙලාවට රැට නිින්ද යන්නේ නැහැ. රැට විතරක් නෙමෙයි දවල්ට නිින්ද යන්නේ නැහැ. ඒගොල්ලන්ට නිින්දක් නැහැ. ඇයි? මෙතන රෙස්ට් එකක් නැහැ. සමහර වෙලාවට අපිට නිින්ද යන්නේ නැහැ කියන අපි නිදා ගන්න වෙලාවක් නැහැ. ඒක වෙන කතාවක්. සමහර වෙලාවට මට නිදා ගන්න වෙලාවක්. ඒක නෙමෙයි මේ කියන්නේ. නිදා ගන්න ඕනේ, නිදා ගන්න යනවා, නිින්ද යන්නේ. ඇයි? රෙස්ට් එකක්. දෙවියන් වහන්සේට සියලු දේ බාර දෙන්න. දෙවියන් වහන්සේගේ ගැන, උන්වහන්සේගේ හැකියාව ගැන සම්පූර්ණ විශ්වාසය තබන්න. ඔබගේ මාර්ගය දෙවියන් වහන්සේට බාර දෙන්න. එහෙම වුණාම වෙන්නේ මොකදනොද? අපිට පුළුවන් වෙනවා උන්වහන්සේ තුල ප්‍රීති වෙන්න. දෙවියන් වහන්සේ තුල අපිට පුළුවන් වෙනවා ප්‍රීති වෙන්න. දෙවියන් වහන්සේ තුල අපි ප්‍රීති වෙනකොට, රෙස්ට් එක අරගෙන අපි ප්‍රීති වෙනකොට මොකද වෙන්නේ? උන්වහන්සේ අනිත් සියල්ල අපිට දෙනවා. අපේ හදවතේ ආශාවන් උන්වහන්සේ ලබා දෙනවා. මේක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. මේක හරි සිම්පල් ක්‍රමයක්. ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද දන්නවද? ඔය සරල දේ තේරුම් ගන්න අපිට ටිකක් අමාරුයි. ඇයි දන්නවද? අපේ ඔළුව හැම වෙලාවෙම ගණන් හදනවා. 2 2 4යි 4යි 5යි 9යි 9 මේක මෙහෙම නම් මේක කොහමද? මේක කොහම නම් මේක කොහමද? මේක වුණොත් මේක වෙයිද? අරක වෙයිද? අර එහෙම වුණොත් අර ගණන් හදනවා. අතාරින්න. දෙවියන් වහන්සේට පාර දෙන්න. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. පුළුවන්ද? ෂුවර්ද? දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිද? හොඳටම ෂුවර්ද? එමුනම් බාර දෙන්න. කිව්වට තාම ටිකක් ෂුවර් නෑ ඇතුලේ නේ. මම දන්නේ ඕගොල්ලෝ තමයි දන්නේ ඒක. බොක්කෙම්ම විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන් කියලා. එහෙනම් අද රෑ හොඳට නිින්ද යන්න ඕනේ මොනවා තිබුණත් ප්‍රශ්නයක්. ආමෙන්. 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 හලෙලූයා. මම උත්සාහ කරනවා සමහර වෙලාවට කලලා පොවන්න. ඇයි දන්නවද? මම ඊළඟ සුමානේ දේශනාව. අද මම දේශනා කරන්නේ මේක නෙමෙයි. ඒක මම ඊළඟ සුමන්ට දැම්මා. දෙවියන් වහන්සේ මෙච්චර
පූජාවක් අපි වෙනුවෙන් කළා නම් දෙවියන් වහන්සේ මේ මුළු විශ්වයේම අධිපතිතුමා මේ මුළු විශ්වයේම අයිතිකාරයා අපි වෙනුවෙන් මේ චූටි පොළවට ඇවිල්ලා අපි වෙනුවෙන් දුක් විඳලා මැරෙන්න තරම් අපිට ආදරය කරා නම් අර වගේ සොච්චන් දේවල් දෙන එක උන්වහන්සේට මහ දෙයක්ද? නොදී ඉඳීද? කිතුනුවට ඇයි මේක තේරෙන්නේ නැත්තේ? ඇයි අපිට ඒක තේරෙන්නේ නැත්තේ? ඇයි අපි චුට්ටි ප්‍රශ්නයක් වෙච්ච ගමන් කලකිරෙන්නේ? අධෛර්ය වෙන්නේ? වෙන්න එපා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. උන්වහන්සේ තුල විවේක ගන්න. රෙස්ට්. වැරද්දක් කරා නම් උන්වහන්සේගෙන් සමාව ඉල්ලන්න. උන්වහන්සේ ඉක්මනට අපිට සමාව දෙනවා. අපි තරම් ආශිර්වාදලත් සෙනගක් ලෝක ඉතිහාසෙම හිටියේ නැහැ. අපිට මේ තියෙන අනුග්‍රහය පරණ ගිවිසුමේ අය හොයලා බලලා ඒගොල්ලෝ හෙව්වලු මොන කාලෙදිද මේවා සිද්ධ වෙන්නේ කියලා. එහෙම හොයලා බලලා ඒගොල්ලන්ට තේරුණාලු ඒක ඒගොල්ලන්ට නෙමෙයි ඒක ඉන්නේ අපිට කියලා. දන්නවද? ඒක පේතුරුස් එකේ තියෙනවා. කමම ඔය දැන් ඒක වැඩක් නැහැ. විශ්වාස කරා. දෙවියන් වහන්සේ අපිට ආදරේ. උන්වහන්සේ අපිට අවශ්‍ය කරන සියලු දේ සපයනවා. උන්වහන්සේට පුළුවන්. හැබැයි උන්වහන්සේට ඕන එක දෙයක්. අපේ සම්පූර්ණ ඩිපෙන්ඩන්සි එක, අපේ සම්පූර්ණ යැපීම උන්වහන්සේගෙන් විතරක් ලබන්න. මන්ද උන්වහන්සේ තමයි අපේ එඬේරා. ස්වාමීන් වහන්සේ මාගේ එඬේරායි. ඒ නිසා මට කිසිදු හිඟයක් නොවන්නේ. ස්වාමීන් වහන්සේද ඔබේ එඬේරා. අපි ආඥා කරමු. හලෙලූයා. සුති වේවා. වාඩි වෙලා ඉමුම වාඩිලා ඉන්නකම අපි ආඥා ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ දුන්න කාලය නිසා. ස්වාමිනී දෙවියන්ණනි අපි ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට යටත් වෙන අතර දෙවියන්ණනි අපි එකිනෙකනාගේ ජීවිත ශුද්ධාත්මයන්ණනි ඔබ වහන්සේ ස්පර්ශ කරන්න කියලා මම ඉල්ලනවා. දෙවියන්ණනි ඔබ වහන්සේ අප සමග සිටින්න, ඔබ වහන්සේ මත යැපෙන්න, ඔබ වහන්සේ තුල විවේක ගන්න. අපි එකිනෙකනාට ශුද්ධාත්මයන්ණනි ශක්තිය, බලය, හැකියාව දැනගන්න ඔබ වහන්සේම නිදහස් කරන්න කියලා මම ඉල්ලනවා. මේ සෙනග සියලුම දෙනා ඔබ වහන්සේගේ හස්තයට මම බාර කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ආශිර්වාදය, ඔබ වහන්සේගේ සැපයීම ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිතවලට නිදහස් කරන්න කියලා මම ඉල්ලනවා. ස්වාමීනි ඔබ වහන්සේම ඔවුන්ගේ එඬේරාව සිට ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් ඔබ වහන්සේ ස්වර්ගික සම්පූර්ණත්වයෙන් සපයන්න කියලා මම ඉල්ලනවා ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.